නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා අපගේ ගුරු දේවයන් වහන්සේට වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපේ ජීවිතවල ධර්මයක් දියුණු කරගෙන ජීවිතේ සුවපත් කරගන්න කැමති පිරිසක් අපි. ඒ උදෙසාමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය හැමදිනාම මෙහිම පහන් සිතින් ආසාවෙන් ධර්ම දානයන් ආදියද සිද්ධ කර කර නිතර නිතර ධර්මය අහන්නේ. පින්වතුනේ, ධර්මයේ හැසිරෙන කෙනෙකුට බාධා පිණිස පවතින මූලික ක්ලේශ පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒවට කියනවා පංච නීවරණ. කාමච්ඡන්දය නීවරණය. තරහ ව්‍යාපාදය නීවරණය. විචිකිච්ඡාව නීවරණය. නිදිමත අලසකම කියලා කියන්නේ නීවරණය. හිතේ විසිරීම පසුතැවීම කියලා කියන්නේ නීවරණය. පංච නීවරණ. ධර්මයේ හැසිරෙන කෙනෙකුට නීවරණ බාධා එනවා. ධර්ම ශ්‍රවණයේ යෙදෙනකොට පින්වතුන්ට තේරෙනවා ඇති ඇතැම් වෙලාවට නිදිමත අලසකමින් කොච්චරනම් බැට කරනවදනේ. නීවරණ බාධා එනවා. නීවරණ බාධා විතරද ධර්මයේ හැසිරෙන කෙනෙකුට තියෙන්නේ. ධර්මයේ හැසිරෙන කෙනෙකුට තව එන බාධාවක් තමයි නොපෙනෙන බාධා. හිතාගන්න බැරි බාධා එනවා. ඒ බාධාව කොහොමද එන්නේ කියලා සාමාන්‍යයෙන් කෙනෙකුට ප්‍රකට කරගන්න බෑ. ඒවා බුද්ධ කාලෙත් ආවා. දැන් උනත් ධර්මයේ හැසිරෙන කෙනෙකුට ධර්මයේ හැසිරෙන්න යහපත දියුණු කරගන්න මහන්සි වෙන කෙනෙකුට බාධා හට ගන්න පුළුවන්. එසේ බාධා හට ගන්නකොට සියලු බාධාවන්ට තියෙන රැකවරණයක් ආශිර්වාදයක් අපිට තියෙනවා නම් ඒක කොච්චර වටිනවද? අද ආන් හිම ආශිර්වාදය. ආන් හිම රැකවරණයක් ගැනයි මේ ධර්මයෙන් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් පින්වතුනේ, අද මේ ඉගෙන ගන්න ධර්මයේ පිරිතක්. පිරිත් සජ්ජායනා කිරීම කියන එක රැකවරණේ කොච්චරද කියලා සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම වැටහීමක් නැහැ. පිරිතක් සජ්ජායනා කිරීම අපට කොයිතරම් වටින්නේද? ඒක හොඳට පහද ගන්න පුළුවන් අද දේශනාවෙන්. ඇතැම් මේ පිරිත් සජ්ජායනාවල් ගැන සමහරවිට කතා කරනවා. ආපෝ පිරිත් ගෙදර කියන්න හොඳ නැහැ. පිරිත් ගෙදර ගියපුවම භූතයෝ ගෙට එනවා, පෙරේතයෝ ගෙට එනවා. නොයි ප්‍රශ්න හට ගන්නවා. ඒ නිසා පිරිත් තමුන් කියන්න හොඳ නැහැ. නැතමුන්ට එහෙම අදහස් තියෙනවා. ඒ බොල් අදහස් ඔක්කොම අද මේ ඉගෙන ගන්න ධර්මයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනවා දොම්පේ විජය නිවසේ පදිංචි 80 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් කමලාවතී විජේසූරිය මෑණියන් විසින් ඒ මෑණියන්ගේ උතුම් ධර්ම දාන දායකත්වය නිසාවෙන් තමයි අද පින්වතුන්ලාට මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්නේ. නිසා ධර්මය අහන අපි හැමදෙනා මෑණියන්ට සෙත් පතමු. පින්වත් කමලාවතී විජේසූරිය මෑණියන්ට ඒ 80 වෙනි ජන්මදිනයේ යෙදිච්ච පින්වත් මෑණියන්ට
මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදය නිදුක් නිරෝග සුවය පිණිසම දීර්ඝායුෂ සම්පන්නිය පිණිසම හේතු වේවා කියන අදහසින් අපි සෙත් ප්‍රාර්ථනා කරමින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරමු. පින්වතුනි, මේ ධර්මය පින්වතුන්ලා බොහෝ කොට අසා තිබෙන ධර්මයක්. බොහෝ කොට අසා තිබෙන ධර්මයක් යලි අසන්නට ලැබෙද්දී තව තවත් හිත සතුටු කරගන්න පුළුවන්. මමත් දන්න සූත්‍රයක්. මාත් ඉගෙනගෙන තියෙන සූත්‍රයක්. මට තව කරුණු පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඒ අදහසින් අද මේ ධර්මයේ ශ්‍රවණය කරමු. මේ ධර්මයට පසුබිම් වුණේ මෙන්න මෙහෙම සිදුවීමක්. තිලෝගුරු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන භාවනා කිරීම පිණිස ඔය හිමාලය පැත්තට වෙන්න රමණීය වනපියසකට වැඩම කළා. මෙතන පුංචි ස්වාමීන් වහන්සේලා පිරිසක් නෙමෙයි හිටියේ 500 නමක්. 500ක් වූ මහා භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන බණ භාවනා කරන්න ඒ රමණීය වනපියසකට වැඩම කළා. ඉතින් ඒ වනපියසේ ලෙන් තිබුණා, මිනිස්සුත් කුටි හදලා දුන්නා. ඇතැම් ස්වාමීන් වහන්සේලා රුක් සෙවණවල් වල ඔන්න වස් එළඹිලා බණ භාවනා කිරීමේ කටයුතු ආරම්භ කළා. මිනිස්සු සියලු පහසුකම් හදලා දුන්නා. දැන් මේ ස්වාමීන් වහන්සේලාට හිතෙන්නේ අපි මේ වනපියසට වෙලා බණ භාවනා කරගෙන නීවරණයන්ගෙන් හිත දුරු කරගෙන හොඳට ජීවිතේ දියුණු කරගන්න ඕන. එහෙම අදහසකින් මේ ස්වාමීන් වහන්සේලා වාඩි වුණාට මේ වනයේ වෙනම කතාවක් තිබුණා. මේ වනාන්තරයේ සම්පූර්ණයෙන්ම රුක්ෂ දේවතාවරු අධිග්‍රහිතව හිටපු තැන. මේ රුක්ෂ දේවතාවරු භික්ෂුන් වහන්සේලාගේ වැඩම කිරීමෙන් මුලින් සතුටටපත් වුණා. ඔක්කොම දෙවිවරු රුක්ෂයන්ගෙන් බැහැලා භික්ෂුන් වහන්සේලාට නිදහසේ වැඩ ඉන්න ඉඩ සලසලා දුන්නා. මොකද මේ සිල්වත් භික්ෂුන් වහන්සේලා වැඩම කරපුවාම දෙවිවරුන්ට අර ගස්වල ඉන්න බෑ. දෙවිවරු බැස්සා. බැලලා භික්ෂුන් වහන්සේලාට අනේ ඉතින් උන්වහන්සේලා ටික දවසක් වැඩ ඉඳලා යන්න නැතයි කියලා. ඔන්න දෙවිවරු යම් සතුටක් ලැබුවා. හැබැයි දෙවිවරුන්ට දවස් 2 3 ගත වෙනකොටයි තේරුම් ගියේ මේ භික්ෂුන් වහන්සේලා මාස ගානකට වඩින්නේ නැහැ. දැන් මාස ගානක්ම මේ වනාන්තරේ වැඩ ඉන්නවා. අපිට අපේ විමාන වලට නැග ගන්න විදිහක් නැහැ. එතකොට මේ දෙවිවරු ටික කතිකාවතකට ආව රැස්වීමක් තිබ්බා. දෙවියෝ කතා වුණා මේක හරියන්නේ. මේ උන්වහන්සේලා ටික මේකේ වාසය කළොත් එහෙම අපිට අපේ දෙව්සැප විඳගෙන පාඩු ඉන්න බැරුව යනවානේ. පන්න ගන්න ඕන මේ භික්ෂුන්ව. එතකොට බලන්න බාධා. හිතන්නේවත් නැති බාධා නේද? හිතන්නේවත් නැති බාධා. සාමාන්‍යයෙන් අමනුෂ්‍ය පීඩා අමනුෂ්‍ය කරදර කියලා අපි කොතෙකුත් අහනවනේ. ඒ නීච අමනුෂ්‍යයන්ගේ කරදර වලට අමතරව මේන්න දෙවිවරුන්ගෙන් කරදරයක් පාත් වෙන්න යන්නේ. දෙවිවරු උපායක් යදුවා මේ භික්ෂුන් ඔක්කොම අපි බය කරමු. මේ කැලේ එපා කරමු. දැන් දෙවිවරු භික්ෂූන්ට වාසය කරන්න බැරි පරිසරයක් මෙතන නිර්මාණය කරනවා. ගන්ධස්ථාරේ ඉන්න බෑ වනේ. වනේ හරි මූසලයි. බියකරු සද්ද ඇහෙනවා. රාත්‍රී කාලේ භික්ෂුන් වහන්සේලා ටිකක් භාවනාවෙන් ඉන්නකොට මේ භාවනා කර කර ඉන්න භික්ෂුන්ගේ ඇඟෙන් අදිනවා. සැතපෙද්දි භික්ෂුන් වහන්සේලාගේ බෙල්ල මිරිකනවා. নানা ප්‍රකාර දේවල්. දැන් භික්ෂුන් වහන්සේලා ඔක්කොම තැති අරගෙන. තැති අරගත්ත ඇතැම් භික්ෂුන් ඔහොම එකිනෙකා කතා කරනකොට ආයස්මතුනි මට මෙහෙම එකක් වුණා නේ රෑ. දැන් කියනවා. කිව්වහම අනික් කෙනාටත් ඒ જાති එකක් වෙලා. මුළු 500ක් භික්ෂුන් වහන්සේලාම මහා පිහිතියකටපත් වුණා. අපේ ආයස්මතුනි අපි මේ එළඹිලා තියෙන්නේ බණ භාවනාවක් කරගෙන සුවසේ ඉන්න පුළුවන් තැනකට නෙමෙයි රාස්‍යෝ අරක් ගත්ත තැනකටයි අපි ඇවිත් තියෙන්නේ. යක්ෂයෝ අරක් ගත්ත තැනකට අපි ඇවිත් තියෙන්නේ. අයියෝ අපි ඉතින් දැන් වස් එළඹෙච්ච එකේ කොහොම හරි ඉමු කියලා. අර කරදර පීඩා තාඩන මැද මේ භික්ෂුන් වහන්සේලා කොහොම හරි හිටියා. ඉඳලා ඔන්න වස් කාලේ අවසන් වෙලා
යලිත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනකොට මේ භික්ෂුන් වහන්සේලාගේ අර ශරීරවල තිබ්බ එළිය නැතුව ගිහිල්ලා ඇදීලා ගිහිල්ලා සුදු මැලි වෙලා හරි වෙහෙසටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ අහනවා, "ඇයි මහණෙනි මේ? ඇදීලා ගිහිල්ලා හිතේ ප්‍රීතිය නැති වෙලා වගේ පේන්නේ. මොකද්ද මහණෙනි මේකට හේතුව?" එතකොට අර භික්ෂුන් වහන්සේලා කිව්වා, "අනේ ස්වාමීනි, අපි හිමාල ප්‍රදේශයට ගිහිල්ලා රමණීය වූ වනාන්තරයක භාවනා කරන්න පටන් ගත්තා. ස්වාමීනි, අපිට නොසිතූ ආකාරයේ රාස්‍යයන්ගේ ප්‍රහාරයකට ලක් වෙන්න සිද්ධ වුණානේ. අපි දන්නේ නැහැ වනේ රකුසු අතේ අරක්ගත්ත තැනක් කියලා. ස්වාමීනි, මේ නීච අමනුෂ්‍යෝ අපට එක දිගට පහර දුන්නා." එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා, "නැත මහණෙනි. එහි රාස්‍යය අරක්ගෙන සිටින්නේ නැහැ. එහි සිටින්නේ රුක්ෂ දේවතාවරු. ඒ රුක්ෂ දෙවිවරුන්ට ඔබ යහපතක හැසිරෙන බව හරියට තේරුම් ගියේ නැහැ. ඒ ඈයන්ට මේ සංඝයාට උපස්ථාන කොට පින් රැස් කරගත හැකි කියන එක වැටහුන්නේ. ඒ ඈයෝ කේන්ති ගත්තේ සිල්වත් භික්ෂුන් වහන්සේලා වැඩම කිරීමෙන් අපි මේ හිටපු තැන් අපට අහිමි වුණා කියලා. ඒ නිසා මහණෙනි, නුඹලා ආයෙමත් ඒ වනපියසටම වඩින්න. ඒ වනපියසට වැඩම කරලා මේන මේ කියා දෙන සූත්‍ර දේශනාව සජ්ජායනා කරමින් ඒ සූත්‍ර දේශනාවට අනුව පිළිපදින්න කිව්වා." මොකක්ද ඒ සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. මෙත්සිත පැතරවීමේ ආනිසංස ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන ධර්මය. ඊටාම මధుරයි, ඊටාම මනෝහරයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මය දේශනා කරපු ආකාරය. මේ දේශනාව ගැනත් නොඑක් ඔය මිසදිටු මතධාරී තමන් බෞද්ධයයි කියාගත්ත ඒත් මිත්‍යා දෘෂ්ටි ඔළුවේ තියාගෙන ඉන්න ඇතැන් කොට්ටාස ආපෝ කරණීය මිත්ත සූත්‍රය ගෙදර කියන්න හොඳ නෑ. ඒක ගෙදර කියනකොට යක්කුගේ ඇතුළට එනවා. මේ වගේ නාන ප්‍රකාර බොල් අදහස් වැරදි මත දරනවා. එනිසා බලන්න මේ සුන්දර ධර්මයත් මේ ධර්මයේ අර්ථත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට එදා කියලා දුන්නා. මේ ලස්සන සූත්‍රය. කරණීය මත්ත කුසලේන යං තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානී. නිවනට යන මග සිටින පතාගෙන ඇද නැති බව හිත තුල රඳවාගෙන සුවච සුමුදු ගුණ ඇති කරවාගෙන කර යුතුයමය අතිමාන නසාගෙන. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නයි භික්ෂුන්ට නිවනට යන මග පතාගෙන සිටින යම් ශ්‍රාවකයෙක් ඉන්නවා නම් ඒ නිවන් මග ගැන මනා ප්‍රසාදයකින් යුක්තව ඇද නැති බව කියලා කිව්වේ ඍජු. ඍජු කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ලෝකේ වෙන ඍජු එකක් නැහැ. ඍජු කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. යුජුකෝ නාම සෝ මග්ගෝ. ඒ මාර්ගයට කියන්නේ ඍජු මාර්ගය කියලා. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන වැඩපිළිවෙල ඍජුයි. ආන්ගේ ඍජු මාර්ගයේ තමයි මේකේ කරන්න ඕන කියන දේ පිළිබඳව දැක්මකින් සිටින. ඒ දැක්ම හොඳට පිරිසිදු කරගෙන ඉන්න කෙනා සුවච සුමුදු ගුණ ඇති කරව ගන්න ඕන කියනවා. සුවචය කියලා කිව්වේ කීකරු. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට කීකරු. වැඩිහිටි භික්ෂුන්ගේ වචනයට කීකරු. කීකරු බව ඇති කරගෙන කාටවත් හිංසා නොකරන, කාටවත් පීඩා නොකරන සුමුදු ගුණ ඇති කරගෙන එයා වාසය කරන්න ඕන කියනවා. අතිමාන නසාගෙන, මාන්නයක් නැති හිතින්, නිහතමානී හිතින් වාසය කළ යුතුයි. ඒ නිහතමානී සිතින් වාසය කරන කෙනා
සන්තුස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගින්දු. සතුටුව ලද දෙයකින් සුවසේ හිඳ අඩුකොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ දමනය කළ ඉඳුරන්ද නුවණ මැද හිත මිතුරුව කුලයේ නොඇලෙන සඳ. ඒ භික්ෂුව ලැබිච්චි දෙයකින් සතුටු වෙලා වාසය කරන්න ඕන. තමන්ට ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේ හැම දෙයකින්ම සතුටු වෙලා වාසය කරන්න ඕන. ලැබුණු දෙයකින් සතුටු වෙලා නොලැබිච්චි දෙයක් ගැන පතන්නේ නැතුව ලැබිච්චි දෙයට ගරහන්නේ නැතුව යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් ඒ භික්ෂුව සුන්දරයි. එසේ වාසය කරන භික්ෂුව අප්පකිච්චෝ අනවශ්‍ය වැඩ ඔක්කොම පැත්තකින් තියලා. අප්පකිච්චය කියලා කිව්වේ අනවශ්‍ය කෘත්‍ය. තමන්ගේ ධර්ම මාර්ගයට උපකාර නොවන අනවශ්‍ය කෘත්‍ය අනවශ්‍ය වැඩ පැත්තකින් තියලා සල්ලහුක වුත්ති සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න ඕන. ඒ සැහැල්ලුව කියලා කියන්නේ මොකද්ද? ඒ සැහැල්ලුව කියලා කියන්නේ ශාසනයෙන් පරිබාහිර දේවල් වලට කාලය කැප නොකරලා ලබන සැහැල්ලුව. ශාසනයෙන් පරිබාහිර දේවල් වලට කාලය කැප කරද්දී යම් වෙහෙසක් දරන්න වෙනවනේ. ඒ වෙහෙස කවදාවත් දරන්න හොඳ නැහැ. නැත්තම් මහා සංගරුවන ගොඩාක් වෙහෙසුන් නැද්ද? බලන්න ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අපි අද ශ්‍රවණය කරන්නේ ඒ අතීතේ වැඩ හිටපු මහා ගුණවත් සංගරුවනේ කැපකිරීම නිසා නොවේද? රහතන් වහන්සේලා ධර්ම සංගායනා කරනකොට මාස 3-4 එක දිගට ඒ සංගායනා කළේ. ඒ ගුණවත් මහා සංගරුවන ධර්මයේ කටපාඩමින් දරාගෙන ඉන්න ගොඩාක් වෙහෙසුණා. ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න ගොඩාක් වෙහෙසුණා. ඒ කාලය සැහැල්ලුව නැති වෙන කාලයක් නෙවෙයි. අනවශ්‍ය වැඩ කුසල් නොවැඩෙන යම් වැඩක් ඇද්ද ඒක අනවශ්‍යයි. ඒ අනවශ්‍ය වැඩ පැත්තකින් තියලා සැහැල්ලුවෙන් ගුණධර්ම දියුණු කරන්න ඕන. ඒ උදෙසා හරියට උපකාර වෙන එකක් දමනය කළ ඉඳුරන්. ඉන්ද්‍රිය දමනය. ඉන්ද්‍රියන්ට ඕන විදිහට නටන්නේ නැතුව තමන්ගේ ඉන්ද්‍රියන් දමනය කරන්න ඕන. සාමාන්‍ය මනුස්සයාට ඉන්ද්‍රියන් දමනයක් නැහැ. ඉන්ද්‍රියන් විසින් මේ මනුස්සයව දමනය කරගෙන ඉන්නේ. ඇහැට පේන රූපේ වෙනුවෙන් මේ මනුස්සයා කොච්චර පිස්සු නටනවද? ඇහැට දකින්න රූපයක් වෙනුවෙන් ඒ රූපේ පතාගෙන ඒ රූපේ මොසපත් වීම පිණිස මිනිස්සු අධර්මී දුෂ්චරිතේ හැසිරෙන හැටි බලන්න. ඇහැ විසින් මේ මනුස්සයව පාලනය කරනවා. ඇහැට පේන රූපෙන් මනුස්සයා පාලනය කරනවා. කනට ඇහෙන ශබ්ද වලින් මනුස්සයව පාලනය කරනවා. නාසයට දැනෙන ගඳින් සුවඳින් මනුස්සයව පාලනය කරනවා. දිවට දැනෙන රසයෙන් මනුස්සයව පාලනය කරනවා. කයට දැනෙන පහසින් මනුස්සයව පාලනය කරනවා. හිතට එන අරමුණින් මනුස්සයව පාලනය කරනවා. පාලනය කරනවා නොවේද? බලන්න මේ අන්තර්ජාල ක්‍රමේ ජංගම දුරකථන මේවා වලින් මනුස්සයව හිතේ හැටියට අල්ලේ නටවන්නේ නැද්ද? ආයතන වලින් මනුස්සයව නටවනවා. මනුස්සයාට තමා තුළ දමනයක් නැහැ. හැබැයි භික්ෂුව කියලා කියන්නේ ශාසනීය ශ්‍රාවකයා කියලා කියන්නේ චක්කුණා රූපං දිස්වා. ඇහින් රූපයක් දකිනකොට නෝ ව්‍යංජනක් ගාහි නෝ නිමිත්තක් ගාහි නානු ව්‍යංජනක් ගාහි. ඒකේ නිමිති අනුනිමිති අරගන්නේ. නිමිති අනුනිමිති ගන්න නැත්තේ කොයි වගේ දේවල්ද? යත්වාදි කරන මේනං චක්කන්ද්‍රයන් අසංගතං විහරන්තං. යම් කිසි රූපයක් බැලීම හේතුවෙන් ඇස අසංවර වෙලා අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මාන් වාස වේයුම්. ලෝභය, ද්වේෂය ආදී ලාමක අකුසල හට ගන්නවා නම් ඒ જાතියේ රූප බලන්නේ. ඒ જાතියේ රූප වල නිමිති අනුනිමිති අරගන්නේ. ඒ જાතියේ රූප පෙවුනත් ඒව සරාගී විදියට අල්ලගන්නේ. පුදුම දක්ෂකම. පුදුම දක්ෂකමක් ඉන්ද්‍රිය සංවර කරනවා කියන එක.
ඒක වෙනවා පින්වතුනි එක අවස්ථාවක ඒ තෙරුන් වහන්සේගේ නම සුන්දර සමුද්ද. උන්වහන්සේට සුන්දර සමුද්දය කියලා කිව්වේ පුදුම කඩවසම් රූපයක් තිබුණේ. ස්ත්‍රියාවකට මේ භික්ෂුන් වහන්සේව වසන් කරගන්න හිතුණා. ඒ ස්ත්‍රියාව ඊටාම සරාගී විදිහට ඇඳගත්තා. නොයෙක් සුවඳ ಜಾති ඇඟේ ගල්ලා ගත්තා. ඇඟ නොයෙක් විදිහට පාට කරගත්තා. මේ භික්ෂුන් වහන්සේ තනි පංගලම ඉන්නකොට ඇය භික්ෂුන් වහන්සේ ළඟට පැමිණියා. ඒ පැමිණිලා මේ භික්ෂුන් වහන්සේ සමීපයට ඇගේ පයේ බැඳලා තිබුණු නූපුර සොලව ස්ත්‍රී ලාලිත්‍යයෙන් ඇවිදගෙන ආවා. ඒ නූපුර හඬට උන්වහන්සේ හිස ඔසවා බලනවා. නොයෙක් ආකාරයෙන් පුරුෂයෙක් වසඟ කරගන්න පුළුවන් ඇවිදීමකින් ඉස්සරහට ඇවිදින්න රන් සෙරප්පු දෙයක් දාන් හිටියා ඇය. ඒ සෙරප්පු දෙක ගැලුව පැත්තකින් මේ භික්ෂුන් වහන්සේට වැඳා. වැඳලා කියනවා ස්වාමීනි මේ අහන්න. බලන්න ඔබ වහන්සේ තාම තරුණයි. ඔබ වහන්සේ කොච්චර ලස්සන කෙනෙක්ද? මේ තරුණ වයසේ ඔබ වහන්සේ කම්සැප විඳලා ඉන්නකෝ. මම මේ ඔබ වහන්සේට ඇත්තටම කියන්නේ. මම ඔබ වහන්සේට ගොඩාක් ආදරෙයි. ඔබ වහන්සේ කැමති වෙනවා නම් ඔබ වහන්සේ ඉල්ලනවා නම් මං ගින්දර උනත් ගෙනත් දෙන්න. ඉතින් ඒ නිසා මං කියන දේ අහන්න. ඔය කසාවත අතහරින්න. මේ තරුණ කාලේ මායිත් එක්ක සතුටින් ඉමු. වයසට ගියාට පස්සේ අපි දෙන්නම මහාන වෙමු. එතකොට අපි තරුණ කාලේ තරුණ ජීවිතෙත් දිනුවා. වයසට ගියාට පස්සේ ඒ ජීවිතෙත් දිනුවා. ඔහොම කිව්වා. ඔහොම කියනකොට මේ සුන්දර සමුද්ද තෙරුන් වහන්සේගේ තිබිච්ච දමනය ඇහැට පේන රූපයට ඇහෙන හඬට එන සුවඳට කිසිවකට බැරි වුණා උන්වහන්සේව වසඟ කරන්න. උන්වහන්සේ දමනය කරගෙන ඉන්ද්‍රිය. උන්වහන්සේ තේර ගාථාවේ කියනවා ඇයි මා ළඟට ඇවිල්ලා මිරිවැඩි ගලවලා එහෙම වන්දනා කරලා මට කියනකොට මට ඈතුලින් පෙවුනේ මාරයා මාව අල්ලා ගන්න තොණ්ඩුවක් උගුලක් අටවලා තියෙනවා කියලායි. ඒ තුලින්ම මට යෝනිසෝ මනසිකාරය උපන්නා. ධර්මයේ ආශ්චර්යය බලන්න මං සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියනවා. ඉන්ද්‍රිය දමනය. පින්වතුනි ඉන්ද්‍රිය දමනය කිරීම කියලා කියන්නේ ගොඩාක් දුෂ්කර එකක්. ඒ දුෂ්කර දේ හැබැයි මේ ගෞතම සාසනයේ සංගරුවන කළා. මේ ගෞතම සාසනයේ මාර්ගඵලලාභී භික්ෂු භික්ෂුණීන් මාර්ගඵලලාභී උපාසක උපාසිකාවෝ එක කළා. සාසනය ගැන හිත පහදව ගන්න. ඉන්ද්‍රියන් සංවර කර ගන්නවා. ඊළඟට එයා ළඟ තියෙනවා හොඳට නුවණ. මේ නුවණ ඕනමයි ඉන්ද්‍රිය සංවර කරන්න. ඉන්ද්‍රිය සංවරය කියන එක නුවණක් නැති කෙනෙකුට කරන්න බෑ. ඇයි ඉන්ද්‍රිය සංවර කරන්නේ? රාගයෙන් ගුටි කන්න අකමැති. ද්වේෂයෙන් විඳවන්න අකමැති. මුලාවේ අතරමං වෙන්න අකමැති. ඒ ගැන නුවණ තියෙන කෙනා ඉන්ද්‍රිය අසංවර කරගන්නේ. ඉඳුරන් හොඳට සංවර කරගන්නවා. ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනා ඒ ඉඳුරන්ගෙන් සංවරයෙන් යුක්තවම දායක කුලයන් ඇසුරු කරනකොට අප ගබ්බෝ කුලයේසු අනනුගිද්දු කුලයන්ගේ කැලෙන්න යන්නේ ගිහි මිනිස්සුත් එක්ක නොඒක ආකාරයෙන් ඇලිලා ගැලිලා වෙලිලා වාසය කිරීමක් අද පැවිද්ද තුළ දකින්න ලැබෙන්නේ නැද්ද? ආන් ඒ වාසයට යන්නේ. කුලයන්හි නොයලුණු සිතින් උන්වහන්සේලා වැඩ වාසය කරනවා. ඉතින් මේ වගේ හරි සුන්දරයි ශ්‍රාවකයෙකුගේ ජීවිතේ දියුණු කර ගැනීම ගැන මේ දේශනාවේ සඳහන් වෙන ආකාරයේ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤු පරේ උපවදෙයුං සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නුවණැතියන්ගෙන් දොස් නොලබන්නේ
සුළු වරදක් හෝ නොම කරමින්නේ බිය නැති සැප ඇති දිවි පතමින්නේ සියලු සතුන් හට මෙත් පතුරන්නේ. එයාගේ ජීවිතේ ගැරහුම් නොලබන එකක්, දොස් නොලබන එකක් කාගෙන්ද? නුවණැතියන්ගෙන්. දොස් නොලැබිය යුත්තේ කාගෙන්ද පින්වතුනේ? නැනවතුන්ගෙන්. ඥානවන්ත සත්පුරුෂයන්ගෙන් කිසි කලෙකත් දොස් නොලැබිය යුත්තේය. නුවණැතියන්ගෙන් දොස් නොලබන ලස්සන ජීවිතය. කිසිම සුළු වරද්දක්වත් කරන්නේ නුවණැත්තෝ යමකට ගරහනවා නම් ඒ බඳු එකක්. ඒ කෙනා වාසය කරන්නේ බිය නැති සැප ඇති දිවියක් පතමින් සියලු සතුන් කෙරෙහි ඔහු මෙත් සිත පතුරනවා. තමන් බිය නැති සැපයෙන් යුක්තම ජීවිතයක් පතනවා නම් ඒ කෙනා කළ යුතුම දේ තමයි මේ ලෝක සත්වයාට බිය නැති බව පැතීම. සියලු සත්වයන්ට සැනසෙල්ල පැතීම. අනේ මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. මේ සත්වයෝ තරහා නැත්තෝ වෙත්වා. ඒරසියා දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේම දිවි ගෙවත්වා. ශාන්ත සුවයෙන් සැනසෙත්වා කියලා මෙත්සිත දියුණු කරනවා. ඔහොම තමයි මෙත්සිතින් වාසය කරන්නේ. මෙත්සිතින් වාසය කරමින් නුවණැතියන්ගෙන් දොස් නොලබන ආකාරයට ජීවිතය ගත කරනවා. යේකේචිපාන භූතත්ති තසාවාත්ථාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා බියපත් තැතිගත් සතුන්ද වේවා. බිය සැක දුරු කළ රහතුන් වේවා. ලොකු පොඩි දිග මහා සතුන්ද වේවා. සැමට සැපත ඇති සිත් ඇති වේවා. බලන්න හිතන්න ඕන විදිහ. බියපත් වෙච්චි සත්තු වේවා. බිය සැක කොහොම දුරු කරපු රහතුන් වේවා. මේ ලෝකේ ජීවත් වෙන ලොකු පොඩි දිග මහත මේ ඕනෑම සතෙක් මේ සියලු සත්වයෝ සැපසේම දිවි ගෙවත්වා කියලා හිතනවා. සුන්දරයි එහෙම හිතක්. මේ මනුස්ස ජීවිතය ගත කරනකොට අපිට පුළුවන් නම් අපේ හිතක් ඒ විදිහට සකස් කරගන්න කොච්චර සොඳුරුයිද? දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතන්තා. පෙනෙන නොපෙනෙන සතුන්ද වේවා. දුර ළඟ වසනා සතුන්ද වේවා. ඉපදුන ඉපදෙන සතුන්ද වේවා. සැමට සැපත ඇති සිත් ඇති වේවා. මේ විදිහට මෙත්සිත පතුරවනකොට යම් අමනුෂ්‍යවාදී කරදර කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ කුණ්ණේ පවා හිත වෙනස් වෙන්නේ නැද්ද? මේ මට පෙනෙන සතුනුත් මාහට නොපෙනෙන සතුනුත් ඒ හැමෝම සුවපත් වේවා. දුර ඉන්න සියලුම සත්වයෝත් ඒ වගේම මේ මාන් ළඟින් ඉන්න සියලු සත්වයෝත් සැපවත් වේවා. පින්වතුනේ ජීවිතේක මේ වගේ හිතවිලි තියෙනවා නම් ඒ ජීවිතේ හරි සැනසෙල්ලේ යන එක. බලන්න ඇතැම් වෙලාවට මේ ජීවිත ගත කරද්දී අපිට සැනසෙල්ලක් නැත්තේ මේ දුර කවුරුත් හින්දා නෙමෙයි. මේ ළඟ ගෙදරම ඉන්න මිනිස්සුත් එක්ක අමනාප වෙලා. සමහරවිට මේ මිනිස්සුන්ගේ වචනයක්, ඒ මිනිස්සුන්ගේ පුංචි ක්‍රියාවක් ඒක ඇති හැමදාම කතා කර කර පැසෝ වාසය කරන්න. තමන්ගේ සැපය අහිමි කරගන්නේ තමන්මයි. කවුරුත් එන්න ඕනේ නැහැ ඒකට. තමන් හිතන විදිහ වරද්දගත්ත ගමන් තමන්ගේ සැප විනාසයි. වැඩපලක වැඩ කරන්න යනවා එතන ඉන්න ඈයෝ ගැන ඕන මොකක් හරි
කෑල්ලක් කොනක් අල්ල ගන්නවා. මෙයා මෙහෙමයි, මෙයාගේ කතාව මෙහෙමයි, මෙයාගේ ක්‍රියාව මෙහෙමයි. ආපෝ එයාලත් එක්ක නම් ඇසුරු කරන්න බෑ. ඔන්න හදාගත්තා. ඊට පස්සේ කටු ගොඩක් ඉන්නවා උඩ ඉන්නවා වගේ. කබලක් උඩ ඉන්නවා වගේ තමුම්ම විදෝ විදව ඉන්නවා. තමුම්ම හූල්ල ඉන්නවා. තමන් හිතන ක්‍රමේ වරද්ද ගත්ත නිසා. හිතනවා නම් දුර ඉන්න සත්වයෝත් සුවපත් වේවා. මේ මා ළඟින් ඉන්න සත්වයෝත් සුවපත් වේවා. ඊළඟට ඉපදෙන සතුන්. දැන් මේ ඉපදිලා ඉන්න සියලු සත්වයෝත් උපදින්නට සිටිනා සියලු සත්වයෝත් මේ හැමෝම සැපවත් සිත් ඇත්තෝ වේවා කියලා හිතනවා. ඉතින් මේ වගේ සුන්දර අර්ථයක් ඉස්මතු කරනකොට පින්වතුනි, ඒ අර්ථය අහගෙන ඉඳලා මේ නිවසකට යකුම් භූතියෝ පෙරතිලා මහා විනාශයක් සිද්ධ වෙයිද? මේ වගේ සොඳුරු අර්ථයකින්, මේ වගේ සොඳුරු අර්ථයක් නිසා සොඳුරු දෙයක්මයි ලං වෙන්නේ. දැන් මේ දේශනාව අවසන් වෙනකොට අපිට ඒක විස්තර කරගන්න පුළුවන්. නපරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි බ්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. කිසිවෙකු නොම රවටාවා, කිසි තැනකෙදී ඉහලින් නොසිතාවා, නපුරු දරුණු බස් නොම පවසාවා, අනිකකුගේ දුක කැමති නොවේවා. ලස්සනයි. කවුරුවත් රවට්ටන්ට එපා. දැන් මේ දෙවිවරු සම්පූර්ණ කරේ රැවටිල්ල. භූතයෝ පෙරේතයෝ වගේ පෙනී හිටියා. ඒ දෙවිවරු දෙසා කියන්න කියනවා. කවුරුන්වත් රවට්ටන්ට එපා. කිසි තැනකදී ඉහලින් නොසිතාවා. දෙවිවරුවත් තමුන් ගැන මහා ලොකුවට හිතන්න එපා. අපි දෙවිවරු අපි තමයි ඉහලින් ඉඳිය යුත්තේ කියලා. නපුරු දරුණු බස් කවදාවත් කාටවත් කියන්න එපා. කිසිවෙකුගේ දුක කැමති නොවේවා. අනේ මේ කවුරුත් තව කෙනෙක් දුකෙන් ඉන්නවාට නම් කැමති වෙන්න එපා. ආන්න එහෙම හිතන්න කිව්වා. ඒ හිතීම ගැන තමයි මේ දේශනාවේ කියවෙන්නේ. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං. තම දිවි සම කොට පුතු සුරකින්නේ එකම පුතෙකු ඇති මව් විලසින්නේ. මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ අපමණ මෙත් සිතමයි පතුරන්නේ. බලන්න හරියට එකම එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දරුවට ආදරය කරනවා වගේ හැම සතුන්ට ආදරය කරන්න. මේ බලන්න බුදු සසුනක කියා දෙන පණිවිඩේ. මධ්‍යස්ථ අදහසකින් බුද්ධිමත් මිනිසෙක් මේ ධර්මය අහනවා නම් ඒ මිනිසයා කෙසේනම් බුදු සසුනට අපහදින්නද? බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කියා දෙන සුන්දර පණිවිඩේ අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවට ආදරය කරනවා වගේ, ඒ දරුවා කෙරෙහි මෙත්සිතින් ඉන්නවා වගේ සියලු ලෝක සත්වයාට ආගම්, ಜಾති, කුල, මල, ධන, නිර්ධන මොකුත් නැතුව, ලොකු කුඩා මොකුත් නැතුව, පෙනෙන නොපෙනෙන කිසි කතාවක් නැතුව හැම සත්වයාට තමන්ගේ දරුවට වගේ මෙත්සිත වඩන්න, ආදරය කරන්න. හරි සුන්දරයි. ඉතින් මේ සුන්දර පණිවිඩය තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ. සියලු සත්වයන් කෙරෙහි මේ විදිහට දකිමින් අප්‍රමාණ මෙත්සිත පතුරනවා. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං
සියලු ලොවට එක ලෙස සලකන්නේ උඩ යට සරසට හැම විලසින්නේ වෛර සතුරු බාධා නැතිවන්නේ අපමණ මෙත්සිතමය පතුරන්නේ. උඩ යට සරසට කියන මේ සමස්ත දිසාවන් වල හැමෝටම මෙත්සිතම පතුරවන්න කියනවා සියලු ලොවට එක ලෙස බෙදාගන්නේ නැතුව. උඩ දිසාව යට දිසාව සරස කියලා කිව්වහම දිසා අනු දිසා වශයෙන් ගත්තොත් අපිට 8ක් කියන්න පුළුවන්. සරස් දිසාව කිව්වොත් මේ දකුණ උතුර නැගෙනහිර බටහිර සහ අනු දිසා 4. ඔක්කොම 8ක්. මේ හැම තැනටම අප්‍රමාණව මෙත්සිතම වඩන්ට කියනවා වෛර සතුරු බාධා කිසිවක් නැතුව මෙත්සිතම පතුරවන්න. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මින්දෝ ඒතං සතින් අධිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ. සිටගෙන හෝ ඇවිදිමින් සිටින විට නිදන වේලාවට හෝ නොනිදන විට සිහි කළ යුතු මෙත් සිතමය හැම විට බඹ විහරණ ලෙස පවසයි එම විට. හැමතිස්සෙම මෙත් සිතම පතුරවන්න කියනවා. හිටගෙන ඉන්නවා වෙන්න පුළුවන්, ඇවිදිමින් ඉන්නවා වෙන්න පුළුවන්, නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එයා නිදි නොලබා නිදි වරාගෙන වාසය කරනවා වෙන්න පුළුවන්. නිදාගෙන කියලා කිව්වේ හාන්සි වෙලා. නිදි වරාගෙන වාසය කරනවා වෙන්න පුළුවන්. එදා නිදාගන්නේ නැතුව ඉන්න කෙනෙක්. මේ හැම වෙලාවකම සිහි කරන්න ඕනේ මෙත් සිතමයි. හිතේ තියෙන්න ඕනේ මිත්‍ර භාවයමයි. අනේ මේ හැමදෙනා සුවපත් වේවා, හැමදෙනා සැපවත් වේවා කියන හිත. පිංගුතුනි මේ හිත ඊටා ප්‍රණීත හිතක්. ඇයි මේකට ප්‍රණීත හිතක් කියලා කියන්නේ? ඔබ කල්පනා කරලා බලන්න. ඔබට තරහ ගියපු, කේන්ති ගියපු අවස්ථා කොතෙකුත් ඇති. සාමාන්‍යයෙන් කේන්ති ගියපු වෙලාවක, තරහක් ගියපු වෙලාවක හිතේ තියෙනවද ප්‍රණීත බව? කෑමකවත් රහ දැනෙන්නේ නේද? කෑමකවත් රහ දැනෙන්නේ. කේන්ති ගිහින් ඉන්න වෙලාවක කවුරු හරි විහිළුවක් කරොත් එහෙම විහිළුවක් තේරෙන්නේ. එහෙම ස්වභාවයක් හිතට හටගන්නව නේද? එහෙනම් කේන්ති කියලා කියන්නේ අප්‍රණීත දෙයක්, නීරස දෙයක්, කටුක දෙයක්. ඇයි අපි මේ කටුක දෙයක් භුක්ති විඳින්නේ? අපිට ප්‍රණීත දෙය තියෙද්දි. ප්‍රණීත වූ මෙත්සිතම හැම ඉරියව්වකම පවත්වන්න ඕන. එසේ මෙත්සිතම පතුරවාගෙන කෙනෙක් වාසය කරනවා නම් ඒකට කියනවා බ්‍රහ්ම විහාර. බ්‍රහ්මීෙක් වගේ ඉන්නවා. මෙත්සිත තියෙනවා නම් මනුස්ස ලෝකේ මිනිසෙකුට බ්‍රහ්මීෙක් වගේ ඉන්න පුළුවන්. අනෙක් කම්සප විඳින සත්වයෝ ගැන බල ඒ සත්‍යයන් හැම දෙනා කෙරෙහි මිත්‍ර සිතකින්ම ඉන්නවා නම් එයාට මේ කාමී නිසා හටගන්න පීඩා නැහැ. කංකටොළු නැහැ. කාමී නිසා හටගන්න පීඩා ඔක්කොම තියෙන්නේ අනේකා පරදවා යන්න හිතදී නේද? අනේකා පරදවා අනේකා නසා අනේකාට වඩා මම ඉහළට යා යුතුයි කියලා හිතද්දී ප්‍රශ්න. එහෙම යන්න බැරි කොටත් ප්‍රශ්න. අයියෝ මං එච්චර දක්ෂ නෑ. මට එහෙම හැකියාවක් නෑ. අපිට එහෙම සල්ලි නෑ. එතකොටත් ප්‍රශ්න. ඒ නිසා මේක පස්සේ හඹාගෙන ගියොත් එහෙම අපිට හැමතිස්සෙම තියෙන වේදනා, කරදර, ගිනි. හැබැයි යම් කෙනෙක් ළඟ තියෙන්නේ උතුම් මෙත්සිතක් නම් ඒ මෙත්සිතින් සැපයම තියෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේධං නහි ජාතු ගබ්බසෙයං පුනරේතිති. මිසදිටුවක සිත නොම පැටලෙමිනේ සිල් ගුණදං රැක යන මඟ නිවනේ. කම් සැපයට කිසිවිට නොඇලෙමිනේ මව් කුස නිදනට යලි නොම පැමිණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය අවසන් කළේ ඔහොම.
මිසදිටු වැරදි අදහසක හිත පටලවා ගන්නේ නැතුව උදේට සිල් ගුණදන් ආරක්ෂා කරගෙන නිවන් මගේම යනවා. ලාමක කාම සැපයකට ඇලෙන්නේ නැහැ. එසේ නොඇලී වාසය කරන කෙනා මව් කුස නිදන්ට යලි එන්නේ නැහැ. කිව්වේ යලි උපදින්නේ නැහැ. සසරින් නිදහස්. මේ සසරින් නිදහස් කියන අදහස තමයි මෙතන මව් කුස කියලා හැඳින්වෙන්නේ. යලි උපතක් කරා ඉන්නේ පුනර්භවයක් නැති කරගන්නවා. ඉතින් මේන්න මේ කරණීය මෙත්ත සූත්‍රයේ උතුම් ගාථා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා අර භික්ෂුන්ට කියලා දුන්නා. මේ භික්ෂුන් වහන්සේලා මේක ඉගෙනගෙන හොඳට දරාගෙන වැඩම කළා. අර තමන් වහන්සේලා කලින් වාසය කරපු ඒ වනයටම. දැන් ඉතින් දින කීපයක් ගෙවාගෙන යන්න එපැයි. මේ යනකොට අර දෙවිවරු ඔක්කොම දැන් දෙවිවරු රැස්වීමකුත් තියලා දෙවිවරු සතුට වෙලා. හරි අපේ වැඩේ වැඩ කළා. ආන්න අර භික්ෂුන් වහන්සේලා ඔක්කොම පාත්‍ර සිවුරු අරන් ගියායි කියන. දෙවිවරු සන්තෝෂෙන් විමාන වලට නැගලා එහෙම වාසය කරනකොට මේන්න ආයමත් වතාවක් මේ භික්ෂුන් වහන්සේලා 509 පොලිමට එනවා. සමහරට දෙවිවරු එදා බය වෙන්නත් ඇති. අපු මේ මොකද්ද මේ වෙන්න යන්නේ? අපි මෙච්චර කරදර කරලා මේ අයෝ ටික ආයේ එනවානේ. හැබැයි දෙවිවරු එහෙම හිතුවාට මේ භික්ෂුන් වහන්සේලා වනපියසට වැඩම කරලා මුලින්ම කරේ ඔක්කොම සංඝයා එකතු වෙලා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කළා. කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනකොට දෙවිවරු හැමෝම අවධානයෙන් මේක මහගෙන හිටියා. දෙවිවරු අහගෙන ඉන්නකොට දෙවියන්ගේ හිතේ යම් සතුටක් උපන්නා. අනේ මේ භික්ෂුන් කොච්චර අහිංසකද? මේ භික්ෂුන් අපි මෙච්චර තාඩන පීඩන කරලත් අපිට මෙත් සිත පතුරවනවානේ. අපි ගැනත් සුවපත් වේවා කියලා හිතනවානේ. මේ භික්ෂුන් අහිංසක පිරිසක්. ආන්න දෙවිවරුන්ගේ හිතේ හටගත්තා. මේ භික්ෂුන් අහිංසකයි. මේ භික්ෂුන්ට කරදරයක් නොකළ යුතුයි. දෙවිවරු එහෙම හිතුවා. දෙවිවරු එසේ කල්පනා කරලා ටිකක් දවස් බලාගෙන හිටියා මේ භික්ෂුන්ගේ චර්යාව කොයි විදිහට වෙනස් වෙනවාද කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මෙත් සිතම පතුරවමින් මෙත් සිතින්ම වාසය කරමින් මෛත්‍රී සිත ඇතුවම වාසය කර කර මෛත්‍රීම සජ්ජායනා කළා. එතකොට අර දෙවියන්ගේ හිතවල ලොකු සතුටක් හටගත්තා. ඒ දෙවිවරු තීරණය කළා. දෙවිවරු විශේෂ රැස්වීමක් තියලා තීරණය කළා. මේ භික්ෂුන් වහන්සේලා හරි අහිංසකයි. මේ භික්ෂුන් වහන්සේලා ලස්සන ගුණධර්ම දියුණු කරනවා. උන්වහන්සේලා ඍජු මාර්ගයක ගමන් කරන පිරිසක්. හොඳ අවස්ථාවක් අපිට අපි පින් කරගන්න ඕන. මිනිස්සුත් මේ භික්ෂූන්ට උපස්ථාන කර කර පින් කරගන්න එකේ දෙවිවරු වෙච්ච අපි දෙවිවරුය කියලා හිතට අරගෙන හිටියොත් එහෙම අන්තිමේ අපිට පව් පිරෙනවා. ඒ නිසා අපි මේ භික්ෂූන්ට උපස්ථාන කළ යුතුයි කියලා දෙවිවරු තීරණය කළා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ස්වභාවය වෙනස් වුණා. දැන් අර 500ක් භික්ෂුන් වහන්සේලා ඒ වනපියසේ වාසය කරනකොට දිව්‍ය සුවඳ එනවා. හරි ප්‍රණීතයි. ඒ භික්ෂුන් වහන්සේලාට වතපිළිවෙත ගොඩාක් අඩු වුණා. උදේ අවදි වෙනකොටම මේ අමදින්න ඕන කොටස් ටික පිරිසිදු වෙලා. ඊළඟට පැන් බඳුන් වල මිහිරි පැන් පිරවී තියෙනවා. දෙවිවරු කරන්නේ. භික්ෂුන් වහන්සේලාට බණ භාවනා කරගෙන යනකොට ඔන්න දහවල් කාලේ රස්නේ වැඩි වේගෙන වගේ එනවනම් දෙවිවරු දේවානුභාවයෙන් සීතල හුලං එවනවා. දෙවිවරුන්ගේ දේවානුභාවයෙන් අර රුක්සවල මල් පිපුණා. හැමතැනම සුවඳයි. හැමතැනම ලස්සනයි. ඉන්න හරි ප්‍රියයි. ඉතින් භික්ෂුන් වහන්සේලා ඊටාම ප්‍රියමනාපව මේ ධර්මයේ හැසිරීමේ කටයුත්ත කරගෙන යනකොට මෛත්‍රී භාවනාවෙන්ම හිත සමාධිගත වුණා. මෛත්‍රී ධ්‍යාන උපන්නා. මෛත්‍රී ධ්‍යාන විදර්ශනා කොට ඒ 500ක් භික්ෂුන් වහන්සේලා ඒ වනපියසේදී සියලු කෙලෙස් නසා රහතන් වහන්සේලා බවට පත් වුණා. ආශ්චර්යයි. මහා රහතුන් බිහි වුණා දෙවිවරුන්ගේ සාදුකාර මැද. ඒ නිසා බලන්න පින්වතුනි ධර්මයක හැසිරෙනකොට යහපතක හැසිරෙනකොට ජීවිතේ දියුණුවක් සලසා ගන්න සූදානම් වෙනකොට බාධාව කරදරේ කංකටලුව කොයි විදිහට ඒවිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ.
අපි සාමාන්‍යයෙන් ධර්මයේ හැසිරෙනකොට අපිට නොයෙක් බාධා කරදර දෙද්දී අපි ඉක්මනට කලබල වෙනවා. කලබල වෙලා අපි අපිට හිතෙන විදිහකට කල්පනා කරන්න පටන් ගන්නවා. මේක නම් මෙහෙම හින්දා වෙන්න පුළුවන්, මෙහෙම හින්දා වෙන්න පුළුවන් කියලා. එහෙම නැතුව ඇතැම්මු ඉන්නවා ඔය නොපෙනෙන ලෝක නැහැ කියලා ඒවා හිතින් බැහැර කරගෙන ඉන්න අය. නොපෙනෙන ලෝක නැහැ ඔය බොරු කතා. ඔය ප්‍රේතයෝ භූතයෝ කියලා කොටසක් නැහැ කියලා. ඒකත් වැරදි. අපි කල යුත්තේ මොකද්ද? ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හොඳට හිතින් අදහා ගන්න. ඒ අදහාගෙන ඒ කල භික්ෂුන් වහන්සේලාත් පිරිත් සජ්ජායනා කර කර ධර්මයේ හැසිරුණි. පිරිත් සජ්ජායනාව හුරු වෙන්න. විශේෂයෙන් කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරොත් ඔබ එක වාරයක් ඒ එක වතාවෙමුත් පින්වතුනි ඔබට මහා යහපතක්. නිතර නිතර ඒ සූත්‍රයේ සජ්ජායනා කරනවා නම් සැලසෙන යහපත ගැන කවර කතාවද? ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථ අද අපි කාල වේලාව සහිත විදිහට පින්වතුන්ලාට තෝරලා දුන්නේ. මේ අර්ථ පිරුවාන පොත් වහන්සේ තියෙනවා නම් පින්වතුන්ලාට යලිත් මේ අර්ථ කියව ගන්න පුළුවන්. ඉගෙන ගන්න. ඉගෙනගෙන හොඳට මේ අර්ථ කෙරෙහි පහන් සිතක් ඇති කරගෙන පින්වතුන්ලා හැම දිනාට කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව තමන්ගේ දහම් වැඩපිළිවෙල, තමන් පින් රැස් කරන වැඩපිළිවෙල සුවසේ සිදු කර ගන්නට අවකාශය සැලසෙත්වා. පින්වත් හැම දිනාට අපි සෑම සියලු දිනාට මේ ගෞතම සාසනය තුළම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන්, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දෙනාහට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී, රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවදි බව අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින සිදු කරපු පින්වත් කමලාවති විජේසූරිය මෑණියන්ට දොම්පේ විජය නිවසේ පදිංචි 80 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් කමලාවති විජේසූරිය මෑණියන් පින් අනුමෝදන් වෙලා මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මෑණියන්ට කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව සියලු දෙවියන්ගේ රැකවරණ ලැබමින් තවදුරටත් සුවසේ පින් කර ගන්නට ලැබේවා. සුවසේ ධර්ම මාර්ගය දියුණු කරන්නට ලැබේවා. මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්නට මෑණියන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් MDC විජේසූරිය පියාණන් හටත්, SAD නපුහාමි පියාණන්ටත්, SAC ඇසිලින් නෝනා මෑණියන්ටත්, ප්‍රේමාවති රාජපක්ෂ සහෝදරියටත්, මාග්‍රට් විජේසූරිය අක්කාටත්, ඒ වගේම විල්බර්ට් විජේසූරිය අයියාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් අනන්ත සසර පටන්ම මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව පිනෙන් සැපවත් වෙත්වා. ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් MA සීලින් නෝනා මෑණියන් හටත්, කිත්සිරි ගුණසේකර ස්වාමි පුරුෂයා හටත් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා කියලා අපි සෙත් පතනවා. ඒ වගේම දරු දැරියන්ට, මුණුපුරු මිනිපිරියන්ට මේ සෑම සියලු දෙනාටත්
මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ සිත ශාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් විශේෂයෙන් මෑණියන් එකතු කරනවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාව අද ධර්ම දානයන් සිදු කළා වූ කමලාවතී විජේසූරිය මෑණියන්ටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙලා කරගෙන යන රැකිරක්ෂා ව්‍යාපාර ආදී වෙත්නම් ඒ සියල්ල දියුණුවටම පත්වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. කරදර බාධා දුරු වෙලා සැනසille තමන්ගේ ජීවිත ගත කරන්නට අවකාශ සැදෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් සුවසේ පින් කරගන්නට ලැබේවා. සුවසේම දහම්මඟ දියුණු කරන්නට ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දිනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දිනාට ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.